ආයිබෝවන් ආදරණීය දුවේ පුතේ අදත් අපි 13 වෙනි ශ්‍රේණිය තොරතුරු හා සංවේදන තාක්ෂණ විෂය පිළිබඳව සාකච්ඡා කරමු. මීට පෙර අපි නිපුණතාව 11 අංක 11 පිළිබඳව සාකච්ඡා කරා. එහි ඉතුරු කොටස් අපි සාකච්ඡා කරමු. 11 කියන්නේ මොකද්ද? සාරද්‍රව්‍ය අන්තර්ජාල සම්බන්ධී අන්තර්ජාල ඒ කියන්නේ Internet of Things IoT ගවේෂණය කොට අදාළ සරල යෙදුම් සංවර්ධනය කිරීමට නිහිත පද්ධතිවල ඒ කියන්නේ embedded systems තැනුම් ඒකක හඳුනා ගනි. ඒක තමයි අපේ නිපුණතාවය. එහි අංක 1 නිපුණතා මට්ටම නිහිත පද්ධතිවල embedded systems මූලික තැනුම් ඒකක පිළිබඳ දැනුම ලබා ගනි. මේක තමයි අපේ නිපුණතා මට්ටම. අපි මීට පෙර සාකච්ඡා කරන ලැබුවා Arduino development board එක තමයි අපි ඔබ 13 වෙනි ශ්‍රේණියේදී අපි සාකච්ඡා කරනු ලබන්නේ යොදා ගන්නු ලබන්නේ මේ Arduino කියන්නේ embedded system එකක්. මේක ගොඩක් විවෘත මූලාශ්‍රයක් ඒ වගේම වැඩියෙන් භාවිත කරන මෘදුකාංගයක් සමග තියෙන දෘඩාංගයක්. ඒ කියන්නේ මේ මෘදුකාංගය අපිට ලබා දෙනවා මේ සමග මෘදුකාංගයක් ලබා ගන්න පුළුවන්. මේ මෘදුකාංගය සහ මේ දෘඩාංගය ගත්තම මේ embedded board system එක වැඩිම ලෝකේ වැඩිම භාවිත කරන එක embedded system එකක් වෙනවා. ඒ වගේම මේක open source යටතේ තිබෙන මෘදුකාංග තමයි මෙහි අන්තර්ගත වෙන්නේ. අපි ඊයේත් මේ ගැන සාකච්ඡා කරා Arduino පූර්වවල අපි Uno මෙහිදී භාවිත කරාට මීට වඩා විශාලත්වයෙන් අඩු විශාලත්වයෙන් වැඩි පහසුකම් සහිත විවිධ බෝඩ් තව තියෙනවා. දැන් මෙගා බෝඩ් එක Uno වලින් පසුව ඊට වඩා විශාලත්වයෙන් වැඩිව තියෙන බෝඩ් එකක්. අපේ අවස්ථාව අනුව Uno වල ක්‍රියාත්මක කරන්න බැරි යම් විශාල ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා නම් ඒ වගේම ඉන්පුට් අවුට්පුට් පින්ස් ගොඩාක් අපිට භාවිත කරන්න අවශ්‍ය නම් මේ මෙගා බෝඩ් එක අපිට භාවිත කරන්න පුළුවන්. එහි පින්ස් වැඩියෙන් තියෙනවා. ඒ වගේම මෙමරි ධාරිතාව මෙහි වැඩි වෙනවා. ඒ වගේම මේ වගේ විවිධ 101 0 ඒ වගේ බෝඩ්ස් ගණනාවක් අපිට වෙළඳපොලේ ලබාගත හැකිව තියෙනවා. සාමාන්‍ය Uno බෝඩ් එකක් බොහෝ කඩවල අපිට ලබා ගන්න පුළුවන් කඩවල වලින් සාමාන්‍ය රුපියල් 1000ක් 1200ක් වගේ මුදලකට අපිට මිලදී ගන්න පුළුවන්. Arduino Uno වල අපි දැන් කතා කරා වගේම අඩු වියදමකින් අපිට ලබා ගන්න පුළුවන් මේ බෝඩ් එක. ඒ වගේම අපි ඉස්සෙල්ලත් කිව්වා open source. ඒ වගේම මේක cross platform එකක්. ඒ වගේම පරිශීලක හිතකාමී කේත කරන පරිසරයක්. ඒ කියන්නේ අපේ development interface එක අපිට user friendly. ඒ කියන්නේ ලේසියෙන් අපිට userට පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම web අඩවි වල මේ Arduino පිළිබඳව සාකච්ඡා කරන web sites තියෙනවා. ඒවයින් අපිට බොහෝ තොරතුරු ලබා ගන්න පුළුවන්. බොහෝ දෙනෙක්ගේ විස්තර, එයාලගේ අත්දැකීම් මෙහි ඉදිරිපත් කරලා තියෙන මේ සංසන්දනවල අපි ඒවා ලබාගෙන අපේ නිර්මාණ සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. මේ තියෙන Arduino Uno බෝඩ් එකක තියෙන කොටස් අපි ඉස්සෙල්ලත් සාකච්ඡා කරන්න ලැබුවා. නැවතත් අපි බලමු. මේ මුලින්ම අංක 1 යටතේ රීසෙට් බටන් එක. මෙතන තියෙන රීසෙට් බටන් එක. අංක 2 USB jack එක. මේ USB jack එකෙන් අපිට පුළුවන් අපේ පරිගණකයට මෙම Uno බෝඩ් එක සම්බන්ධ කරන්න පුළුවන්. ඒ වගේම ඒ Uno බෝඩ් එක අපේ USB jack එකෙන් පරිගණකයට සම්බන්ධ කරලා ප්‍රෝග්‍රෑම් එකක් අපි ලියලා ඒ ඇතුල් කරාට පසුව මේ වෙනත් තැනක ගෙනහිල්ලා අපි මේ ක්‍රියාත්මක කරයි. ඒ ක්‍රියාත්මක කරන තැන විදුලිය නැති වෙනවා. මේ USB jack එකෙන් අපිට විදුලිය ලබා දුන්නට
එය පරිගණකයෙන් ඉවත් වූ පසුව මෙහි විදුලිය නැතුව ක්‍රියාත්මක වෙන්නේ නැතුව යනවා. ඒ අවස්ථාවේ අපිට මේ පවර් ජැක් එකකින් පවර් දෙන්න පුළුවන්. එහි වෝල්ට් 12ක් දක්වා වෝල්ටේජ් එක යටතේ අපිට විදුලිය ලබා දෙන්න පුළුවන්. ඒ වගේම මෙහි ඇනලොග් පින් අංක 4 මේ තියෙන අපි මීට පෙර සාකච්ඡා කරන ලැබුවා. ඇනලොග් පින් තියෙනවා 6ක්. 0 සිට 5 දක්වා නම් කරන ලද ඇනලොග් පින් 6ක් තියෙනවා. ඉන්පසුව මෙහි පෙන්වුම් කරනවා මෙන්න මෙතන තියෙන්නේ ප්‍රොසෙසර් එක. මේ බෝඩ් එකේ ප්‍රොසෙසර් එක මෙහි සඳහන් වෙනවා. මෙහි අන්තර්ගත වෙනවා අපි මේ Arduino Uno බෝඩ් එකක add mega වර්ගයේ යන නාමය සහිත ප්‍රොසෙසර් එකක් අඩංගු වෙන්නේ. ඒකම 6 මේක තමයි ඔසිලේටර් මගින් තමයි අපිට මේ පරිගණකයේ මේ පොඩි පරිගණකයක් වගේ මේක මේ බෝඩ් එක ක්‍රියාත්මක කරන්න ලබා දෙන ක්ලොක් පල්සස් මේ ඔසිලේටර් මගින් ලබා දෙනවා. ඒ වගේම පවර් ඉන්ඩිකේටර් මෙතන පවර් අංක 7 යටතේ විදුලිය ලබා දුන් පසු මෙතන බල්බයක් දැල් වෙනවා. කුඩා ඉන්ඩිකේටරයක් දැල් වෙනවා. එමගින් අපිට බලන්න පුළුවන් මේ පවර් අන්තර්ගත වෙනවද නැද්ද කියන එක. ඒ වගේ අංක 8 යටතේ මෙතන තියෙනවා RX TX යටතේ අපිට ලබා දෙන්න පුළුවන් ඉන්පුට් අවුට්පුට්. මේවා මේ ඉන්පුට් අවුට්පුට් අනිත්‍යයට වඩා පොඩි වෙනසක් තියෙනවා. මේ බෝඩ් එකට දත්ත ඇඩ්වාන්ස් විශේෂ වූ ක්‍රම මගින් දත් ඇතුල් කරන විට ඒවා අපිට අවශ්‍ය වෙනවා. ඒ වගේම අංක 9 යටතේ ඉන්පුට් අවුට්පුට් පින්ස් අපිට පෙන්වන්න කරලා තියෙනවා. අංක 2 ඉඳලා 13 දක්වා ඒ ඉන්පුට් අවුට්පුට් පින්ස් නම් වෙලා තියෙනවා. අපිට මේවා අපේ ප්‍රෝග්‍රෑම් එකේ ඉන්පුට් කිරීම දත්ත ඇතුල් කිරීමට ඒ කියන්නේ සෙන්සර්ස් මගින් ලබා ගන්න දත්ත මේ අපේ පරිගණක මේ බෝඩ් එකට ලබා ගැනීමට ඒ වගේම ආයි ඇක්චුවේටර්ස් වලට මෙම පින් මගින් ආපහු විදුලිය ලබා දෙන්නත් පුළුවන්. ඒක නිසා මේක ඉන්පුට් කරන්නත් අවුට්පුට් කරන්නත් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ ඇනලොග් පින්ස් අපිට ඒ වගේම යොදා ගන්නත් පුළුවන් ඉන්පුට් අවුට්පුට් සඳහා. නමුත් මේවා විශේෂයෙන් ඩිජිටල් නෙවෙයි ඇනලොග් විදුලියක් අපිට භාවිත කරනකොට තමයි මේක වඩා වැදගත් වෙන්නේ. අපි බලමු IDE එහෙම නැත්නම් සමෝදානික සංවර්ධන පරිසරය integrated development environment. අපි මේ කොහොමද පරිගණකයේ මේ software එකක් මගින් අපිට පුළුවන් මේ කම්පියුටර් එක සහ පරිගණකය සහ මේ බෝඩ් එක එකට සම්බන්ධ කරන්න. ඒ සම්බන්ධ කිරීමේදී කේතකරණය කිරීම හැසිරෙන්න පුළුවන්. ඒ වගේම අපේ හදපු ප්‍රෝග්‍රෑම් එක කම්පයිල් කරලා ඒක අපි කිව්වා ඊයේ හෙක්ස කෝඩ් එකක් හදනවා කියලා. ඒ හෙක්ස කෝඩ් එක අප්ලෝඩ් කරන්න පුළුවන්. එතකොට මේ ඒ වගේම මේ අපේ IDE එක එහෙම නැත්නම් integrated development environment මේ software එක අපිට පුළුවන් මෙන්න මේ වෙබ්සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න. ඔබටත් මේක ලියා ගන්න පුළුවන්. ඔබට මේ වෙබ්සයිට් එකෙන් අපිට මේ ඉන්ටර්ෆේස් එක මේ integrated development environment IDE එක අපිට ලබා ගන්න පුළුවන්. ලබාගෙන ඔබේ පරිගණකයේ ඉන්ස්ටෝල් කරගන්න තුලත් කරගන්න පුළුවන් වෙනවා. මේ අපි බැලුවොත් මේ තියෙන්නේ ඔබ ඩවුන්ලෝඩ් කරන්න යන විට ඔබට ලැබෙයි Arduino 1.8.1.12 කියන Arduino IDE එක අපිට ලබා ගන්න පුළුවන්. මේක අන්තර්ජාලයෙන් නොමිලේ අපිට ලබා ගන්න පුළුවන්. ගෙවීම් සිදු කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ. අපි ඉස්සෙල්ලා කිව්වා මේක open source software එකක්. අපිට ඒක නිසා නොමිලේ ලබා ගන්න පුළුවන්. මේ ඩවුන්ලෝඩ් කර ඔබේ පරිගණකයේ ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් මේ මෘදුකාංගය. එසේ ඉන්ස්ටෝල් කරගත් පසු අපිට මෙසේ ක්‍රියාත්මක කරන්න පුළුවන් මේ පරිදි. මේ ක්‍රියාත්මක කිරීමේදී අපේ ඉන්ටර්ෆේස් එක දිස් වෙන්නේ මේ ආකාරයෙන්.
මේ ඉන්ටර්ෆේස් එකේ තියෙනවා ඉස්සරහා අයිකන් 5ක්. ඒ අයිකන් පහෙන් අපිට පුළුවන් මොනවද කරන්න පුළුවන්. මේ ඉස්සෙල්ලාම තියෙන්නේ verify. මේ බොත්තම අපිට ප්‍රෝග්‍රෑම් එකක් ලියලා verify කියන බොත්තම එබුවොත් ඒ අයිකන් එක එබුවොත් අපේ මේ ප්‍රෝග්‍රෑම් එක නිවැරදිව ලියලා තියෙනවද මේ දෝෂ සහිතද නැද්ද යන්න අපිට බලා ගන්න පුළුවන්. දෙවෙනියට තියෙනවා අයිකන් එකක්. ඒ අයිකන් එකෙන් තමයි අපි අපේ මේ ලියන ලද ප්‍රෝග්‍රෑම් එක කොහොමද අපේ මේ බෝඩ් එකට යවන්නේ. ඒ කියන්නේ අප්ලෝඩ් කරන්නේ මේ බොත්තමේ මේ අයිකන් එකේ. ඒ වගේම ඊළඟට තියෙනවා අයිකන් එකක්. එයින් අපිට අලුතෙන් ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න පටන් ගන්නකොට මේ ස්ට්‍රක්චර් එක මේ සැකිල්ල අලුතෙන් හදා ගන්න පුළුවන් මේ new කියන අයිකන් එක ක්ලික් කරලා. ඒ වගේම අපි මීට ඉස්සෙල්ලා ලියලා තැම්පත් කරලා තියෙන සුරකලා තියෙන අපේ මේන්ට පෙර ලියපු ප්‍රෝග්‍රෑම් එකක් අපිට නැවත ලබා ගන්න පුළුවන් ඕපන් යටතේ 4 වෙනි අයිකන් එකෙන් අපිට ලබා ගන්න පුළුවන්. ඒ වගේම සේව් කිරීම මේ අන්තිම අයිකන් එකෙන් අපිට සේව් කරන්න පුළුවන් අපේ ප්‍රෝග්‍රෑම් එක. මේ විදිහට ඒ අයිකන් භාවිත කරන්න පුළුවන්. ඒ වගේම මෙනු අයිටම්ස් තියෙනවා තව 5ක්. ඒ මෙනු අයිටම් වල ෆයිල් එඩිට් ඊට වගේම ස්කෙච් ටූල්ස් හෙල්ප් මේ වගේ මෙනු අයිටම්ස් 5ක් තියෙනවා. අපි පසුව බලමු මේ මෙනු අයිටම් වල තියෙන මොනවද කියලා. ඒ වගේම මේ ප්‍රදේශයේ තමයි අපේ කෝඩ් එක ලියන්නේ. අපි මේ ප්‍රදේශයේ අපිට පුළුවන් අපේ එඩිට් එකේ මේ කෝඩ් එක අපිට අවශ්‍ය විදිහට ලියන්න. ඒ වගේම මෙන්න මේ ප්‍රදේශයේ සහ ඊට උඩ තියෙන පේලියේ අපිට මේ මැසේජස් ලබා ගන්න පුළුවන්. මේ පේලියේ යට පේලියේ අපිට පුළුවන් අපිට මේ අප්ලෝඩ් කරද්දී වගේ අවස්ථාවලදී මේ කන්සෝල් එක මොකද්ද සිදු වෙන්නේ කියන එක අපිට මෙහි සඳහන් වෙනවා. දෝෂ සහිතද නැද්ද යන්න නිවැරදිව මේ කාර්යය අප්ලෝඩ් කිරීම වැනි දෙයක් නිවැරදිව ඉටු වුණාද යන්න වගේ තොරතුරු අපිට ලබා ගන්න පුළුවන් වෙනවා මේ කන්සෝල් වින්ඩෝ එකකින්. අපි දැන් කතා කරපු තොරතුරුමයි මේ සඳහන් වෙන්නේ. නිව්බොත්තම කේත සංස්කාරයේ අලුතෙන් සැකිල්ලක් ස්ට්‍රක්චර් එකක් හදා ගැනීම, තිබිච්ච ප්‍රෝග්‍රෑම් එකක් නැවත ලබා ගැනීම, ඕපන් බොත්තම, ඒ වගේම සේව්, වෙරිෆයි අපි මේ ඉස්සෙල්ලා සාකච්ඡා කරන ලැබුවා. ඒ වගේම අප්ලෝඩ් ප්‍රභවකේතයක් අපිට පුළුවන් අපේ බෝඩ් එකට මේ ඩෙවලොප්මන්ට් බෝඩ් එකට අප්ලෝඩ් කරන්න අපි හදපු ප්‍රෝග්‍රෑම් එක. ඒ වගේම මැසේජ් ඒරියා එක, ඒ වගේම කන්සෝල් කවුලුව මේ වගේ තොරතුරු මෙහි අඩංගු වෙනවා. අපි බලමු පළවෙනි උදාහරණය කොහොමද අභ්‍යන්තර ආලෝක විමෝචන දියෝඩ් ඒ කියන්නේ LED එකක් මේ LED එක වරින් වර දැල්වීම සහ නිවා දැමීම සිදු කරන්නේ කොහොමද කියලා. මේක built-in LED එක. ඒ කියන්නේ මේ බෝඩ් එකේ ඇතුළත අඩංගු වෙනවා LED බල්බ් එකක්. අර විදුලිය ලබා දෙනවද නැද්ද කියන LED බල්බය නෙවෙයි. තවත් බල්බ් එකක් තියෙනවා. අපිට බල්බ් එක නිවා දැමීම හෝ දැල්වීම සිදු කර හැකි වෙනවා. ඒ ප්‍රෝග්‍රෑම් එක අපි කරන්නේ කොහොමද කියලා අපි බලමු. අපි දැන් බලමු අපේ පළවෙනි වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. මේ තියෙන්නේ අපේ පළවෙනි වැඩසටහන. පළවෙනි වැඩසටහනේදී මේ පළවෙනි උදාහරණයේදී අපි ක්‍රියාත්මක කරන්නේ මේ built-in LED එක. මේ බෝඩ් එකේ ඇතුලේ අන්තර්ගත වෙලා තියෙන LED බල්බ් එක තමයි අපි නිමිපත් වෙන සකස් කරන්නේ. මේදී අපි මුලින්ම ඒ LED built-in කියන පින් අපේ මෝඩ් එක වෙනස් කරනවා. මොකද ඒක output බවට පත් කරනවා. පින් මෝඩ් එක output බවට පත් කරනවා. ඒකම
මේ ලූප් එක ඇතුළේදී digital write සමග LED built-in high සහ ඊට පස්සේ කාලය තප්පර භාගයක් එහෙම නැත්නම් මිලිසෙකන්ඩ් 500ක් මිලිසෙකන්ඩ් 500ක් කියන්නේ මිලිසෙකන්ඩ් 1000කට තමයි තප්පරයක් කියන්නේ. එතකොට මිලිසෙකන්ඩ් 500ක් කියන්නේ තප්පර භාගයක පමණ කාලයක්. ඉන් අනතුරුව LED built-in කියන මේ LED බල්බය ලෝ තත්ත්වයටපත් වෙනවා. මුලින් තිබුණේ high කියන්නේ 1 අගය පසුව 0 අගය බවට පත් වෙනවා. ඉන් අනතුරුව ඩිලේ 500 මගින් නැවතත් තප්පර භාගයක කාලයක් නැති සිටිනවා. ඒ කියන්නේ නිවි පවතින කාලය තප්පර භාගයක්. නැවතත් මේ ලූප් එක අවසන් වෙනවා. ලූප් එක නැවතත් ක්‍රියාත්මක වෙනවා. මුලින් ආරම්භ වෙනවා. මේ පේලිය නැවතත් ක්‍රියාත්මක වෙනවා. එතකොට ආයෙත් බල්බයපත් වෙනවා. තප්පර භාගයක් ඉන්නවා. නැවතත් නිවෙනවා. තප්පර භාගයක් ඉන්නවා. මේ ක්‍රියාවලිය දිගින් දිගටම සිදු වෙගෙන යනවා. අපි බලමු මේ අපේ මේ Arduino board එකට ඇතුල් කරන්නේ කොහොමද කියලා. අපි මුලින්ම මේ wire එකෙන් අපිට පුළුවන් අපේ USB port එකට මේ wire එක ඇතුළත් කරන්න පුළුවන්. සම්බන්ධ කරන්න පුළුවන්. ඉන්න අතරතුර අපේ Arduino board එකට මේ විදියට සම්බන්ධ කරන්න පුළුවන්. එවිටම අපිට පේනවා මේ මෙතන තියෙන කුඩා LED බල්බ් එක පත් වෙනවා. ඒ නෙවෙයි අපේ built-in LED කියන්නේ මේ පුරවට විදුලිය ලැබුණු බව පෙන්වන LED බල්බයයි. මෙතන අපිට මේ පෙන්눔 කරන්නේ built-in LED බල්බ් එකයි. එය දිගටම පත් වෙනවා දැනට. ඒ නිවිපත් වෙන්නේ අපි මේ අපේ ප්‍රෝග්‍රෑම් එක තාම මේ Arduino board එකට ඇතුළත් වෙලා නැහැ. අපි power සම්බන්ධ කරා පමණයි. මේ කේබල් එක හරහා අපේ පරිගණකයට සම්බන්ධ කරා විතරයි. මේ කේබල් එකෙන්ම USB කේබල් එකෙන්ම මේ board එකට power ලැබෙනවා. ඒ ලැබුණු power නිසා තමයි මේක දැන් ක්‍රියාත්මක වෙන්නේ. නැවත අපිට මේක ක්‍රියාත්මක කරන්න අවශ්‍ය නම් පරිගණක නොමැතුව මෙන්න මේ port එකට අපි ඉස්සර කතා කරා වගේ power ලබා දෙන්න ඕන මේ port එක හරහා. නමුත් දැනට මේ power ලබා දෙනවා. ඒ වගේම USB කේබල් එකෙන් අපේ ප්‍රෝග්‍රෑම් එක මේකට ඇතුළත් කරන්න පුළුවන්. ඒ වගේම power ලබා දෙන්නේ USB කේබල් එක තුලින්මයි. අපි නැවතත් බලමු අපේ ප්‍රෝග්‍රෑම් එක දිහා. අපේ මේ ප්‍රෝග්‍රෑම් ඉන්ටර්ෆේස් එකේදී දැන් අපි බලන්න ඕන මේ අපේ Arduino board එක අපේ පරිගණකයට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ සම්බන්ධ වුණු පසුව අපි සොයා බැලිය යුතු කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි board එක හරියට තෝරලාද. මේ board එක තෝරගන්න අපිට තියෙන මේ tools menu එකේ යටතේ tools menu එකේ board යන menu item එකට යන්න ඕනේ. ඒ menu item එකේ තියෙනවා Arduino board Arduino Uno යන්න. මෙහි අන්තර්ගත වෙනවා Arduino Uno යන්න. මේ තේරීම තිබුණොත් තමයි මේ නිවැරදිව ක්‍රියාත්මක වෙන්නේ. ඒ හින්දා පළවෙනි කාරණය මේ board එක තෝරා ගැනීම. දෙවෙනි කාර්යය වෙන්නේ අපේ මේ port එක තෝරා ගැනීම. දැන් ඉබේටම යා port එකක් තෝරගෙන තියෙනවා. COM8 කියන port එක Arduino Uno සඳහා තෝරාගෙන තියෙනවා කියලා අපිට පෙන්වුම් කරනවා. ඔබේ පරිගණකයේ මේ සම්බන්ධනයේට COM8 ම නොවෙන්න පුළුවන්. සමහර විටක COM3 වෙන්න පුළුවන්, COM5 වෙන්න පුළුවන්. ඒක ඒ අවස්ථානුකූලව එයා පරිගණකයෙන් COM port එකක් තෝරා ගන්නවා. කෙසේ හෝ මේ හරි ලකුණත් එක්ක තියෙන COM port එක අපි හරියට තේරිලා තියෙන්න ඕන. එහෙම තිබුණොත් තමයි අපිට මේ කාර්යය නිවැරදිව කරන්න පුළුවන් වෙන්නේ. දැන් අපිට පුළුවන් අපේ මේ ප්‍රෝග්‍රෑම් එක මේ board එකට Arduino board එකට අප්ලෝඩ් කරන්න. අප්ලෝඩ් කරන්නේ කොහොමද? මෙන්න මෙතන ඔබ අපි මීට ඉස්සෙල්ලා කතා වුණා. අපි සාකච්ඡා කරන්න ලැබුවා. මෙන්න මෙතන තියෙන අප්ලෝඩ් බටන් එකකින් අප්ලෝඩ්
icon එකෙන් අපිට පුළුවන් මේ අපේ program එක Arduino board එකට upload කරන්න. මම දැන් එය ක්‍රියාත්මක කිරීමට යන්නේ. මම එය ක්‍රියාත්මක කරන විට ඔබට බලන්න පුළුවන්. දැන් අපි මේ program එක upload කරලා බලමු අපේ Arduino board එකට. දැන් ඔන්න මම ක්‍රියාත්මක කරනවා. ඔබට පේනවා ඇති මෙහි තියෙන internal LED bulb එක නිවිපත් වෙනවා. එය සිදුුනේ කොහොමද? අපි නැවතත් වරක් බැලුවොත් අපේ program එකට අපි බැලුවොත් program එක අපි අපේ මේ ID එක දිහා බැලුවොත් ID එකේදී අපි මේ ක්‍රියාත්මක කරන අවස්ථාවේදී ඒ කියන්නේ අප්ලෝඩ් බොත්තම ඔබන විට මේ තිරේ දිගටම දකින්න අපිට ලැබෙනවා මේ බායක ක්‍රියාත්මක වෙනවා. ඉන් අනතුරුව මැසේජ් එකක් එනවා. ඒ වගේම අපි නැවතත් බෝඩ් එකේ සිදුවන තේ බැලුවොත් බෝඩ් එක දිහා බලන් හිටියොත් මම මේ නැවතත් ඔන්න අප්ලෝඩ් කරනවා. ඒ අවස්ථාවේදී ඔබට පේනවා මෙතන තියෙනවා ඉන්ඩිකේටර් අප්ලෝඩ් වෙන බව පෙන්නනවා TX RX කියන මේ කුඩා ඉන්ඩිකේටර් දෙක මගින් එතන තියෙන LED බල්බ් දෙක මගින් අපි අලුතෙන් ඔන්න අප්ලෝඩ් කිරීමක් දැන් බලන්න මෙතන අප්ලෝඩ් කිරීමක් සිදුන බව මෙන්න මේ කුඩා TX සහ RX කියන LED බල්බ් දෙක මගින් පෙන්වනවා. ඉන් අනතුරුව අපේ LED බල්බ් මගින් මේ built in LED බල්බ් අපිට බලන්න පුළුවන් තප්පර භාගෙන් භාගයට නිවිපත් වෙනවා. අපි මේ කාලය දැන් වෙනස් කරලා බලමු. අපි නැවතත් තිරේ දිහා බලමු. තිරේ අපිට පුළුවන් කාලය වෙනස් කරන්න. අපි හිතමු තප්පර දෙකක් මේ පත් වී තිබෙන්න ඕනේ. ඉන් අනතුරුව තප්පරයක් නැවතිලා තිබිලා ඒ කියන්නේ තප්පර දෙකක් පත් වී තිබෙන්න ඕන. නිවි තිබෙන්න ඕනේ එක තප්පරයක්. මේ ආකාරයෙන් අපිට program එක අතුල් කරන්න පුළුවන්. මම දැන් ඔන්න එයත් අප්ලෝඩ් කරන්න යන්නේ. මම අප්ලෝඩ් බොත්තම දැන් ඔබනවා. ඉන් අනතුරුව නැවතත් ඒ අප්ලෝඩ් වුණ බව පේනවා. දැන් ඔබට පේනවා ඇති තප්පර දෙකක් ඒ පත් වී තිබී එක තප්පරයක් නිවෙන්නේ. තප්පර දෙකක්ම පත් වී තිබෙනවා. අපිට මේ විදිහට කාලය වෙනස් කරන්න පුළුවන්. එලෙස කාලය වෙනස් කරොත් මේ LED බල්බ් එක පත් වෙන වේගය වෙනස් වෙනවා. අපි තවත් අගයක් දැම්මොත් නිවි තිබෙන කාලය තප්පර 5ක් වෙන්න අපි සකස් කරොත් දැන් අපි ප්‍රෝග්‍රෑම් එක අප්ලෝඩ් කරනවා නැවතත්. මොකද සිදු වෙන්නේ බලන්න. දැන් ඔන්න ඇතුළත් වුණා. දැන් තප්පර 5ක්ම නිවිලා තිබෙනවා. දැන් ආයෙපත් වුණා තප්පර දෙකක්. දැන් තප්පර 5ක් නැවතිලා තියෙනවා. ආයෙපත් වුණා. මේ ආකාරයට අපිට පුළුවන් මේ internal LED බල්බ් එක අපිට අවශ්‍ය පරිදි සකස් කරගන්න පුළුවන්. අපේ දෙවෙනි උදාහරණයේදී අපි ආලෝක විමෝචන දියෝඩයක් LED එකක් වරින් වර දැල්වීම සහ නිවා දැමීම නැවතත් අපි බලනවා. හැබැයි අභ්‍යන්තර LED එක නෙවෙයි අපි දැන් සාකච්ඡා කරන්නේ. බාහිරින් LED එකක් සවි කරලා අපේ වෙනත් පරිපතයක් තියෙන LED බල්බයක් දැල්වන්නේ කොහොමද කියලා තමයි අපි මේ බලන්නේ. අපිට අවශ්‍ය ද්‍රව්‍ය මොනවද? Arduino Uno සංවර්ධන පූර්වක අපිට අවශ්‍ය වෙනවා. ඩෙවලොප්මන්ට් බෝඩ් එකක් අවශ්‍ය වෙනවා. ඒ සමගම අපිට අවශ්‍ය වෙනවා LED බල්බයක් තමයි දැල්වන්න යන්නේ. LED බල්බයක් අවශ්‍ය වෙනවා. ප්‍රතිරෝධකයක් අවශ්‍ය වෙනවා. මොකද ප්‍රතිරෝධයක් අවශ්‍ය වෙන්නේ අපි සාකච්ඡා කරනවට හේතුව 220 ohms ප්‍රතිරෝධයක් අපිට අවශ්‍ය වෙනවා. මේ LED එක නැත්තම් වැඩි වෙලාවක් අපිට භාවිත කරන්න බැරි වෙනවා. මේ ප්‍රතිරෝධයක අපි සම්බන්ධ නොකළොත්. ඊළඟට බ්‍රෙඩ් බෝඩ් එකක් අවශ්‍ය වෙනවා. ඒ වගේම කනෙක්ටිං වයර්ස් අවශ්‍ය වෙනවා. මේ ද්‍රව්‍යත් එක්ක අපි බලමු කොහොමද මේ කාර්ය කරන්නේ කියලා. මේ එක එකක තියෙන ලක්ෂණ අපි බලමු.
මොකද්ද මේ ප්‍රතිරෝධකය? පරිපථයක ධාරාව ගලා යාමට ප්‍රතිරෝධ වන සංරචකයක් තමයි මේ ප්‍රතිරෝධකයක් කියන්නේ. ඒ ප්‍රතිරෝධකයක තියෙනවා මේ ධාරා ගලා යාම අඩු කරන ලක්ෂණයක්. ඒක නිකන් ටැප් එකක අපි වතුර බටයක යම්කිසි ස්ථානයක් සිහින් කරා වගේ. එතකොට ජලය ගලා යාම අඩු වෙනවා. ඒ වගේ මේ ප්‍රතිරෝධයක් අපි යදුවොත් ධාරා ගලා යාම අඩු වෙනවා. ඒ යොදන්නේ මොකද කියන එක අපි නැවත සාකච්ඡා කරනවා. මේ සංකේතාත්මකව මේක නිරූපණය කරන්නේ මේ සලකුණේ මේ සංකේතයෙන්. ඒ වගේම එය මනින්නේ ඕම්ස් වලින්. ඔබ පල්ලෙහා පන්තිවලදීත් මේක ඉගෙනගෙන ඇති මේ පිළිබඳව වර්ණපටි කටලයක් භාවිත කරමින් ඒ විශාලත්වය නිරූපණය කරනවා. ඒ ප්‍රතිරෝධකයක සඳහන් වෙනවා වර්ණපටි සමූහයක්. ඒ මගින් මේ බලන්න මේ වගේ වර්ණපටි යොදා ගන්නවා ප්‍රතිරෝධකයක්. මේ තියෙන එක්තරා ප්‍රතිරෝධක හැඩයක්. මෙහි ප්‍රධාන වශයෙන් මේ පටි තුනක් අඩංගු වෙනවා. ඊට පස්සේ තව පටියක් මෙහි අඩංගු වෙනවා. මේ රතු සහ මේ රතු කියන්නේ මොකද්ද? රෙඩ් කියන්නේ 2. ඒ වගේම 4 අපිට ලැබිලා තියෙනවා yellow. මේ කහ පාට පටියෙන් 4 ලැබිලා තියෙනවා. ඒ කියන්නේ 2යි 4යි. තර 24යි වැඩි කරන්න ඕන මෙන්න මේ කොළ පාට පටියෙන්. කොළ පාට green කියන්නේ 5. ඒ කියන්නේ 24 10 5න් වැඩි කරන්න ඕන. ඒතර 24ට බිංදු 5ක් සම්බන්ධ වෙනවා. එක වෙන සංඛ්‍යාවක්. මේක විශාල ධාරිතාවක් විශාල ප්‍රතිරෝධය සහිත ප්‍රතිරෝධකයක් මේක මේ හැඩේ පටි අඩංගු වෙනකොට. හැබැයි දැන් අපිට අවශ්‍ය වෙන්නේ 220ක ප්‍රතිරෝධකයක්. අය බලමු මේකේ වර්ණත් ඊට පෙර අපි බලමු මෙන්න මෙතන මම ඉස්සෙල්ලා සඳහන් කර පරිදිම මේ වතුර බටේ ගමන් කරනවා නම් යම් කිසි ස්ථානයක පටු කරොත් ඒ වතුර ගලා යාම අඩු වෙලා වතුර ප්‍රමාණය අඩු වෙනවා. ඒ වගේම තමයි විදුලියත් මේ ප්‍රතිරෝධකයක් යදුව විට මෙතනින් එහාට විදුලිය ගමන් කිරීම අඩු වෙනවා. මෙතනින් එහාට කියන්නේ මේ පද්ධතිය මේ සර්කිට් එකේම විදුලිය ගමන් කරන්නේ හිමින්. වතුර බටයකත් මේ හරිය වතුර අඩංගු වුණාට ගමන් කරන්නේ මෙන්න මේ ප්‍රමාණය විතරයි ඉදිරියට ගමන් කරන්නේ. ඒ වගේ අපේ සර්කිට් එකකත් අපිට පුළුවන් ප්‍රතිරෝධකයක් යොදා මේ විදුලිය ගමන් කරන ප්‍රමාණය අඩු කරන්න. ඒ වගේ අපි බලමු අපේ ප්‍රතිරෝධකය අපි යොදාගන්නේ 220. 220 යොදා ගන්න නම් රතු පාට දෙකක් අපිට යොදා ගන්න වෙනවා. ඒ වගේ රෙසිස්ටරයක් තමයි ඒ වගේ ප්‍රතිරෝධකයක් තමයි අපිට යොදා ගන්න වෙන්නේ. රතු පාට පටි දෙකෙන් අපිට කියන්න පුළුවන් 22 කියන එක. ඒ වගේම වැඩි කරන්න ඕන කීයද? එකෙන් වැඩි කරන්න ඕන 220ක් වෙන්න. ඒ කියන්නේ 10 බලය එකෙන් වැඩි කරන්න ඕන. එතකොට 220 අපිට ලැබෙනවා. එක වෙන්නේ මොකද්ද? බ්‍රවුන් පටියක් මෙතන තියෙන්න ඕන. මෙන්න මේනි රෙසිස්ටරයක් එහෙම නැත්නම් ප්‍රතිරෝධකයක් අපිට සොයා ගන්න වෙනවා. අපේ මේ අපි දැන් කරන උදාහරණයේදී යොදා ගන්න ඕන මේ වගේ ප්‍රතිරෝධකයක්. රතු පටි දෙකක් සහ දුමුරු පටියක්. ඒ වගේම මට ඉස්සෙල්ලත් සඳහන් කරන්න අමතක ගියා. මොකද්ද මේ හතරවෙනි පටිය මොකද සිදු වෙන්නේ? හතරවෙනි පටියේ සිදු වෙන්නේ මේකේ තියෙන ටොලරන්ස්. ඒ කියන්නේ මේ ප්‍රතිරෝධයක් හදනකොට යම්කිසි විචලතාවයක් තියෙන්න පුළුවන්. අපි 220 කිව්වට පොඩි වෙනස් වීමක් මේ නිර්මාණය කිරීමේදී සහ මේ පවත්වාගෙන යාමේදී වෙනස් වීමක් සිදු වෙන්න පුළුවන්. මේ වෙනස් වෙන්න පුළුවන් ප්‍රමාණය කීයද? සිල්වර් කලර් තියෙන්නේ. සිල්වර් කලර් එක කියන්නේ කීයක්ද? 10ක්. ටොලරන්ස් 10යි. 10%ක වෙනසක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ 220න් 10%ක් කියන්නේ කීයද? 22ක අගයක් වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ 220ට වඩා 22ක් අඩු වෙන්න හෝ වැඩි වෙන්න හැකියාව තියෙනවා. 10%ක වෙනස් වීමක් එතකොට සිදු වෙන්න පුළුවන්. ඒකම අපිට අවශ්‍ය වෙනවා LED එකක්. ඒ LED එක විශාලත්වය LED එකේ තියෙන ලක්ෂණ මොනවද? LED එක තියෙනවා කකුල් දෙකක්, අග්‍ර දෙකක් තියෙනවා.
එකක් ඇනෝඩය එකක් කැතෝඩය. ඔබ දන්නවා ඇනෝඩය කියන්නේ ධනාග්‍රය. කැතෝඩය ඍණාග්‍රය. මේ ඇනෝඩයේ සිට කැතෝඩයේ දිශාට තමයි විදුලිය ගමන් කරන්නේ. මේක අර්ධ සන්නායක උපාංගයක්. ඒ කියන්නේ විදුලිය ගමන් කරන එක පැත්තකට විතරයි. අපි අනිත් දිශාට මේ LED එකක් සවි කරොත් එය හරහා විදුලිය ගමන් කරන්නේ නැහැ. ඒ කියන්නේ කැතෝඩයේ පැත්තට අපි ධනාග්‍රය සවි කරොත් එහෙම ඇනෝඩයේ පැත්තට ඍණාග්‍රය සවි කරොත් ඒ හරහා විදුලිය ගමන් කිරීම සිදු වෙන්නේ මෙය ඩයෝඩයක් වෙනවා. ඒක නිසා එක පැත්තකට විතරයි මේ විදුලිය ගමන් කරන්නේ. විදුලිය ගමන් කරන පැත්තට අපි නිවැරදිව මේ අග්‍ර දෙක සවි කළහොත් අපිට මේ බල්බය දල් වීමට හැකි වෙනවා. ධාරාව ඇනෝඩයේ සිට කැතෝඩයට ගලා යන්නේ. එතකොට එහෙම ගලා යද්දී මේ LED පත් වෙනවා. ඒ වගේම මේ සංකේතාත්මකව නිරූපණය කරන්නේ මෙන්න මේ සංකේතයෙන්. මොකද්ද මේ සංකේතය? මේ සංකේතයෙන් ඔබ පහළ පන්ති වල ඉගෙනගෙන ඇති. උසස් පෙළත් ඔබට ෆිසික්ස් විෂය කරනවා නම් ඔබට මේවා හමු වෙනවා. ඒ වගේම මේ තියෙන්නේ ඒ වගේ LED බල්බයක්. මෙහි සර්කිට් එකට යොදා ගන්න පුළුවන් මේ ආකාරයෙන්. මෙහි ස්විච් එකක් යොදලා තියෙනවා. මෙතන බැටරියක් සවි කරලා තියෙනවා. බැටරියේ ධනාග්‍රය මෙන්න මේ හැඩයට, ඒ කියන්නේ මේ විදුලිය යන දිශාව වගේ මේ සඳහන් වෙන්නේ. ඩයෝඩයක් සවි කරන්නත් මේ වගේම. නමුත් ඩයෝඩට වඩා මෙතන තියෙන ඊතර විදුලිය ආලෝකයක් එළියට යනවා බව සිම්බල් එකකින් පෙන්වු කරන්නේ. එතකොට මේ ඩයෝඩ් එක LED බල්බ් එක මේ ආකාරයෙන් සවි කරොත් අපිට මේ ස්විච් එක ඔන් කර විට මේ දල් වීමට හැකි වෙනවා. ඒකම මේ කණු දෙක, මේ කකුල් දෙක එකක් දිගයි එකක් කොටයි. අපි ප්‍රායෝගිකව මේක කරනකොට අපි නැවත මම පෙන්නන්නම්. එක කකුලක් දික් වෙනවා. ඒ දික් සාමාන්‍යයෙන් නිර්මාණය කරන්නේ කකුලක් දික්ව තබන විදියට. ඒ දික්ව තියෙන කකුල තමයි ධනාග්‍රය විදියට අපිට යොදා ගන්න පුළුවන්. දැන් අපේ මේ LED බල්බ් එක, මේ බල්බ් එකේ තියෙන්නේ නිශ්චිත ධාරාවක් ගමන් කරනවා මිලි ඇම්පියර් 2ත් 20ත් අතර. ඒ වගේම වෝල්ටීයතාවය 1.8 ඉඳලා 3.3 දක්වා අතර වෙනස් වීමක් වෙන්න පුළුවන්. ඒ LED බල්බ් එක. එතකොට හැබැයි අපේ මේ Arduino board එකේ විදුලිය ලබා දෙන්නේ අපිට වෝල්ට් 5ක විදුලියක් තමයි අපිට ලබා දෙන්නේ. වෝල්ට් 5ක විදුලියක් අපි මේ උපරිම සීමාව 1.8 ඉඳලා 3.8 දක්වා පමණයි මේ විදුලිය ලබා දෙන්න පුළුවන් වෙන්නේ මේ LED බල්බ් එකකට. එතකොට අපි වෝල්ට් 5ක විදුලියක් මේ බල්බ් එකට ලබා දුන්නොත් මේ LED බල්බ් එක ටික වෙලාවක් පත් වෙලා වැඩි ආලෝකයකින් පත් වී ඉක්මනින්ම දැවී යනවා. ඒක නිසා අපි මේ වෝල්ටේජ් එක අඩු කරන්න ඕන. ඒ අඩු කිරීමට තමයි අපි අර රෙසිස්ටරය භාවිත කරන්නේ. මේ නිහිත පද්ධති සංවර්ධනය කිරීම සඳහා, මේ embedded system නිර්මාණය කිරීම සඳහා සමහර ක්‍රියාපටිපාටි අනුගමනය කළ යුතුයි. මොනවද අපි අනුගමනය කළ යුතු ක්‍රමයන් වෙන්නේ, ක්‍රියාපටිපාටි වෙන්නේ? දැන් ක්‍රමානුරූප සටහනක් මගින් අපිට පුළුවන් සංකේත භාවිත කරමින් මේ විද්‍යුත් පරිපථයක් නිර්මාණය කරන්න පුළුවන්. අපි දැන් මෙතෙන්දී Arduino board එකට අමතරව බාහිර සර්කිට් එකක් අපි පරිපථයක් අපි නිර්මාණය කරන්න අවශ්‍යලා තියෙනවා. එයි මොකද අපේ LED බල්බ් එක එකවරම අපිට Arduino board එකට සවි කරන්න බෑ. LED බල්බ් එක දැවී යනවා. ඒක නිසා අපිට දැන් රෙසිස්ටරයක් එක්ක තමයි, ප්‍රතිරෝධයක් සමග තමයි අපිට මේ සවි කරන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා අපි මේ වගේ සටහනක් ඇඳ ගන්න ඕනේ. දැන් මේ තියෙන්නේ මයික්‍රෝ කන්ට්‍රෝලර් එකේ අපේ තියෙන මේ සටහන. මෙහි ඇත්තටම මෙන්න මේ කොටස ඇරෙන්න ඊටු සියල්ලම මේ බෝඩ් එකේ අන්තර්ගත වෙන දෙයක්. මේ බෝඩ් එකේ අපේ ඩෙවලොප්මන්ට් බෝඩ් එකේ Atmega 328IP කියන ප්‍රොසෙසර් එක මේකේ අඩංගු වෙනවා. මේ ප්‍රොසෙසර් එකේ එක කණුවක් අපි යොදාගෙන, එක පින් එකක් අපි යොදාගෙන ඒකට මේ 220 ඕම් රෙසිස්ටරය හරහා
මේ LED බල්බ් එක අපි සවි කරනවා. මෙතනින් අපි මේ සඳහන් කරන්නේ earth වෙනවා කියන එක. ඒ කියන්නේ ඍණාග්‍රයට සම්බන්ධ වෙනවා කියන එක. ඍණාග්‍රය කොහෙද තියෙන්නේ? මේ මෙතන ground GND කියන අකුරු තුනෙන් ලියවෙන්නේ ground කියන එක. ඒකට ඒ වගේම අපිට තව එකක් තියෙනවා මෙතනත් GND. මේක හරහත් අපිට පුළුවන් මේ ඍණාග්‍රය යොදා ගන්න. එතකොට ඍණාග්‍රයට මෙතනින් සම්බන්ධ වෙනවා. මේ හැම ඍණාග්‍රයට සම්බන්ධ වුණු earth උනා කියන එක තමයි මේ සඳහන් වෙන්නේ. ඒකම අපිට 5 වෝල්ට් ලබා ගන්න පුළුවන් 5 වෝල්ට් කියලා ලියවිලා තියෙන මේ පින් එකට සම්බන්ධ කර විට ඒ වයර් එකක් ඒක හරහා අපිට 5 වෝල්ට් අපිට ලබා ගන්න පුළුවන්. එතකොට 5 වෝල්ට් සහ මේ GND කියන පින් දෙක යොදාගෙන අපිට පුළුවන් මේ අපේ පරිපත්‍රය නිර්මාණය කරන්න. ඒකම මෙතන තියෙනවා තව ඔබට බලා ගන්න පුළුවන් රීසෙට් බටන් එක. රීසෙට් බටන් එක එබුවොත් මොකද සිදු වෙන්නේ? මේ ඇතුළේ ක්‍රියාත්මක වෙමින් තියෙන වැඩසටහන తాවකාලිකව නැවතිලා ඒ ආරම්භක අවස්ථාවට ගිහින් නැවත ආරම්භ වෙනවා ඒ ප්‍රෝග්‍රෑම් එක. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් එකක් දිගට ක්‍රියාත්මක වෙමින් පවතිනවා නම් ඒ ප්‍රෝග්‍රෑම් එකේ මැද හරි එක ගිහිල්ලා නැවතිලා හෝ ක්‍රියාත්මක වෙමින් පවතිනවා නම් ඒ පවතින ප්‍රෝග්‍රෑම් එක తాවකාලිකව නවත්තලා ආයි ආරම්භයට ගෙනියනවා මේ රීසෙට් බටන් එකේ. අපි ඉස්සෙල්ලා සඳහන් කරා බ්‍රෙඩ් බෝඩ් එකක් අපිට අවශ්‍යයි. මේ අපේ සර්කිට් එක සාදා ගැනීමට බ්‍රෙඩ් බෝඩ් එකක් අවශ්‍ය වෙනවා. අපි ඔබ ඉගෙනගෙන ඇති මීට පෙරත් බ්‍රෙඩ් බෝඩ් එක කියන්නේ මොකක්ද කියලා. මෙහි අපිට ලේසියෙන්ම අපේ සර්කිට් එක හදා ගන්න පුළුවන්. නැත්නම් අපිට මේ වයර් පාස්සලා අපේ මේ රෙජිස්ටරය සහ LED බල්බ් එක එකට පාස්සන්න වෙනවා. පාස්සලා එහෙම හදන්න ගියාම ටිකක් කරදරයි, වෙලා ගත වෙනවා. නමුත් ඔබට ලේසියෙන්ම මේ බ්‍රෙඩ් බෝඩ් එකක් කරහා අපිට ඒකට සම්බන්ධ කරන්න පුළුවන්. ඔබ දන්නවා මෙහි තියෙන ලක්ෂණ. මෙහි තියෙන මේ යට ඍණ අග්‍රය සහ ධනාග්‍රය සාමාන්‍යයෙන් මේ යට අපි සම්බන්ධ කරනවා. මේ උඩ තියෙන මේ එක කොටසක් එක ළඟ තියෙන කොටසක් ගත්තම එකට යා වෙලා තියෙනවා. මේක පින් එකට අපි විදුලිය ලබා දුනොත් ඊළඟ පින් එකේ අපිට ආපහු ගන්න පුළුවන්. ඒ වගේ මේ කොටසේ තියෙන මේ පේලි එක එකක් ගත්තම එක පේලියක් එකට යා වෙලා තියෙනවා. ඒක නිසා මේක පේලියක අපි එක ස්ථානයක විදුලිය දුන්නොත් එහි වෙනත් ස්ථානයක ආපහු අපිට ඒ විදුලිය ලබා ගැනීම ඒ පරිපත්‍ය සම්බන්ධ කිරීමක් සිදු කරන්න පුළුවන්. ඒ වගේම මේ කොටසත් ඒ වගේමයි. මේ කොටසේ තියෙන මේ පේලිත් එහි ඇති මේ පින් සවිකාන්න පුළුවන් ස්ථාන 5ක් හැම එකම තියෙනවා. ඒ පහම ඇතුලෙන් සම්බන්ධ වෙලා තියෙන එකිනෙක. ඒක නිසා අපිට එක ස්ථානයකට සම්බන්ධ කරලා අපි පරිපත්‍යයට සම්බන්ධ කරගන්න පුළුවන් තව ස්ථානයකට. හැබැයි මේක පේලියක් තව පේලියක් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. මේවා තනියම මේ ස්ථානයේ විතරයි සම්බන්ධ වෙන්නේ. යට ගත්තත් ඒ වගේමයි. මේ ඍණාග්‍රය සහ ධනාග්‍රය වෙන් කරන්න අපිට පුළුවන් මේ යටම තියෙන පේලි සමගින්. මේ තියෙන අපි යොදා ගන්න පරිපත්‍ය කොයි වගේද කියන එක. අපි මෙහිදී කරන්නේ මොකද්ද? අපි ground කියන්නේ ඍණාග්‍රය ගෙනල්ලා මේ බෝඩ් එකේ ඍණාග්‍රයට සම්බන්ධ කරනවා. එතකොට මේ ඍණාග්‍රය මෙතෙන්ට සවි කරාම මේ පේලියෙම ඒ ස්ථාන ඍණාග්‍රය ලෙස අපිට ආපහු එළියට ගන්න පුළුවන්. එතකොට මෙතනින් වයර් එකක් අපි මෙතෙන්ට ගෙනිච්චොත් වෙනත් වයර් එකකින් මෙතෙන්ට ගෙනිච්චොත් මෙතන ඉඳලා මෙතෙන්ටත් ඍණාග්‍රය සම්බන්ධයි. එහෙමනම් මෙතන මේ ඊට පස්සේ අපේ LED බල්බය සවි කරලා තියෙනවා. LED බල්බ එක එහෙමනම් ඍණාග්‍රය මෙතෙන්ටත් ධනාග්‍රය මේ පැත්තට තියෙන විදිහට සවි කළ යුතුයි. එතකොට LED බල්බ් එකේ ධනාග්‍රය කියන්නේ වැඩියෙන් දිග පැත්ත මේ පැත්තට එන විදිහට සවි කළ යුතුයි. කොට පැත්ත මේ සම්බන්ධ විය යුතුයි. දැන් අපි මේ කතා කරන්නේ ground pin එකෙන් ආපු වයර් එක තමයි මේම ඇවිල්ලා මෙතෙක් දක්වා ඇවිල්ලා තියෙන්නේ. අපිට ඕන නම් මෙතෙන්ට එන්නේ නැතුව කෙලින්ම මෙතන ගන්නත් පුළුවන්. මෙතන සම්බන්ධ ගන්නත් පුළුවන්. නමුත් මේ ඍණාග්‍රය විදිහට අපි මේ යොදාගත්තොත් වඩා හොඳයි. ඉන් අනතුරුව
දැන් මෙතන ඉඳලා දැන් මේ පැත්තට LED එකේ දැන් ධනාග්‍රය මේ පැත්තේ සවියලා තියෙනවා. දැන් මේ LED බල්බය පිලිස්සී යන නිසා අපි මොකද්ද කරන්නේ? මේ අපි රෙජිස්ටරය භාවිත කරන්න ඕනේ. මේ ප්‍රතිරෝධකය අපි භාවිත කරන්න ඕනේ. මේ ප්‍රතිරෝධකයේ නම් පැති දෙකක් නැහැ. ඒක දෙපැත්තම එක හා සමානව අපිට දෙපැත්ත මාරු කරන්න පුළුවන්. ඒක මේ විදිහට දැන් ඔබ දන්නවා මේ පේලියත් එක හා සම්බන්ධයි. එකට සම්බන්ධ වෙනවා මේ පේලියේ තියෙන සීලොම් පින්. ඒතර මේක පින් එකකින් එළියට අරගෙන ආයි මෙහි තව පින් එකකට සම්බන්ධ කළොත් මෙන්න මේ පින් එකකින් මෙතන තියෙන ඕනම තවත් මේ පේලියේ තියෙන තවත් ඕනම පින් එකකින් එළියට අරගෙන අපිට විදුලිය ලබා දෙන අපිට 5 volts ලබා දෙන අග්‍රයට යන්න පුළුවන්. එතකොට 5 volts අපිට ලබා දෙන්න අග්‍රයක් නෙවෙයි 8 කියන්නේ. 8 කියන පින් එක input output පින් එක. එහෙමනම් අපේ ප්‍රෝග්‍රෑම් එකෙන් මේ 8 සඳහා පින් 8 සඳහා විදුලිය ලබා දීමක් අපි සිදු කළ යුතුයි. 5 volt විදුලියක් අපි ලබා දෙන්න ඕන මේ 8 කියන පින් එකට. එසේ ලබා දුන්නොත් තමයි මේ බල්බ් එක පත් වෙන්නේ. එතකොට අපේ මේ ප්‍රෝග්‍රෑම් එකේ කරන්න අවශ්‍ය වෙන්නේ එක අවස්ථාවක විදුලිය ලබා දෙනවා, තව අවස්ථාවක විදුලිය ලබා දීම නවත්තනවා. ඒ කියන්නේ එහෙම කරොත් මේම බල්බ් එක නිවීම හෝ දැල්වීම සිදු වෙනවා. මේ 8 කියන පින් එකට විදුලිය ලබා දුන්න විට ඒ කියන්නේ එය ඔන් කර විට මේ බල්බේ පත් වෙන්නත් 8 කියන පින් එක ඕෆ් කර විට මේ බල්බේ නිවා දැමීම සිදු වෙනවා. හැබැයි අපිට මේ දේ පැහැදිලිව පේන්න පරිදි එක්තරා කාලයක් තබලා තප්පර භාගයක් පමණ කාලයක් තබලා අපි මේක කරොත් අපිට පැහැදිලිව පේනවා මේක නිවෙනවා පත් වෙනවා කියලා. ඉතින් ඉක්මනින් මේක සිදු වුණොත් අපිට පේන්නේ නැහැ බල්බ් එක දිහට පත් වෙනවා කියලා තමයි අපිට පේන්නේ. ඒ නිසා යම්කිසි කාලයක් රැඳී සිටින්න ඕන එක අවස්ථාවක. නිවීමේදී තප්පර භාගයක් රැඳී සිටිනවා, දැල්වීමේදීත් තප්පර භාගයක් රැඳී සිටිනවා. මේ ලෙස අපි සකස් කළොත් මෙය නිවි පත් වෙනව බව පේනවා. අපි දැන් මේ වැඩසටහන මේ අපේ ප්‍රෝග්‍රෑම් එක ක්‍රියාත්මක කිරීම කරන්නේ කොහොමද කියලා බලමු. මෙහිදී සාමාන්‍ය ක්‍රමවේදය වෙන්නේ ෆර්ම්වෙයා ඩෙවලොප්මන්ට් එකක් අපි කොහොමද මේක කරන්නේ. මෙහිදී අපිට මුල්ම කාර්යය වෙන්නේ ගැලීම් සටහනක් ඇඳීම. අපේ මේ අවශ්‍යතාවය ඉටු කරන පරිදි ගැලීම් සටහනක් අපිට අඳින්න අවශ්‍ය වෙනවා. අපි බලමු මේ ගැලීම් සටහන ෆ්ලෝ chart එකක් අඳින්නේ කොහොමද? ගැලීම් සටහන කියන්නේ ෆ්ලෝ chart එකක්. ඔබ දන්නවා ෆ්ලෝ chart ඇඳලා තියෙනවා. මේ ෆ්ලෝ chart එකේදී මොකද්ද වෙන්නේ කියලා අපි බලමු. අපේ ප්‍රෝග්‍රෑම් එක start blinker මේ blinker කියන ප්‍රෝග්‍රෑම් එක ස්ටාර්ට් කරනවා. එතෙන්දී මුලින්ම කරන්නේ අපි මේ 8 කියන පින් එකෙන් තමයි විදුලිය ලබා ගන්න උත්සාහ කරන්නේ. ඒක නිසා 8 කියන පින් එක අපි නම් කරනවා මොකද්ද මේ LED පින් එකට 8 කියන පින් එක නම් කරනවා මෙන්න මේ නමින් LED පින් කියන නමින්. එතකොට ඒක මේ IO පින් එකක්, ඒ input output පින් එකක්, ඒක අපි වෙන් කරා. ඊට පස්සේ මේ setup එක තියෙනවා. setup එකෙන් පස්සේ මොකක්ද තියෙන්නේ loop එකක්. මේක තමයි ප්‍රධාන structure එක. අපි බලමු මේ setup එකේ මොකක්ද වෙන්නේ? start setup මැද තියෙනවා මේ පින් එක configuration කරන හැටි. කොහොමද පින් එක අපි නම් කරන කාර්යය මෙතනදී සිදු වෙනවා. ඒ කියන්නේ අපිට අවශ්‍ය වෙනවා 8 කියන පින් එක ඒකේ තොරතුරක් එළියට ගෙනියන ඒ කියන්නේ output පින් එකක් විදියට ගන්න ඕන. ඒකට නමක් යොදනවා. ඉන් අනතුරුව setup අවසන් වෙනවා. ඊට පස්සේ අපි මේ තියෙන්නේ ප්‍රධාන ප්‍රෝග්‍රෑම් එක. මේ කොටස තමයි අපි මේ loop එකක් තියෙනවා. මොකද්ද මෙන්න මේ කොටස තමයි මේ විස්තර වෙන්නේ. මේ loop එක ආරම්භ වෙනවා. මෙතනින් loop එක අවසන් වෙනවා. ඒ කියන්නේ මේ අතර තියෙන කොටස නැවත නැවතත් ක්‍රියාත්මක කරනවා. නොකඩවාත්මක ක්‍රියාත්මක වෙනවා. විදුලිය
තිබෙන තුරුම දිගටම ක්‍රියාත්මක වෙනවා. විදුලිය අවසන් නොවුනොත් දිගටම මේ ක්‍රියාත්මක වෙනවා. ඒ ඇරෙන්න මේ මැද ඕනම ස්ථානයකදී අපි රීසෙට් බටන් එක එබුවොත් නැවත මේ ආරම්භයට ගිහිල්ලා මේ ප්‍රෝග්‍රෑම් එක ආරම්භය ඉඳලා ක්‍රියාත්මක වෙනවා. ඒ ඇරෙන්න විදුලිය පවතිනවා නම් දිගටම මේක නැවත නැවතත් ක්‍රියාත්මක වෙනවා. මොකද ඉස්සෙල්ලාම වෙන්නේ මේ LED පින් කියන අපේ මේ පින් එක මොකද්ද? අපි ඉස්සර නම් කරා මේ 8 වෙනි පින් එක තමයි මේ LED පින් කියලා නම් කරේ. ඒක හයි කරනවා. හයි කරනවා කියන්නේ අගය එකක් කරනවා. ඒ කියන්නේ ඩිජිටල් එකක් කරනවා කියන්නේ වෝල්ට් 5 මේකේ ලැබෙනවා. වෝල්ටේජ් එක 5ක් බවට පත් වෙනවා මේ පින් එක. ඊට පස්සේ wait 500 milliseconds. ඒ කියන්නේ තප්පර භාගයක් රැඳී සිටින්න කියලා අපි කියනවා. ඒ තප්පර භාගය රැඳී සිටිනුට පස්සේ ඒ කියන්නේ අපිට පේනවා දැන් බල්බ් එක පත්තු වෙලා මේ අවස්ථාවේදී තප්පර භාගයක් පත්තු වෙලා ඉන්න අනතුරු අපි කියනවා පින් එක නැවත ලෝ කරන්න කියලා. LED පින් එක ලෝ කරන්න කියලා. ඒ කියන්නේ එතකොට අර පත්තු වෙලා තියෙන බල්බ් එක දැන් නිවි යනවා. නිවි ගිය පසු ඒ මොහොතේම ආයෙ පත්තු වෙන්න සැලසුවොත් අපිට පේන්නේ නැහැ නිවුණා කියලා. ඒ නිසා නැවතත් විනාඩි තප්පර භාගයක් ඒ කියන්නේ 500 milliseconds නිවිනු අවස්ථාවේ නැවතත් තප්පර භාගයක් රැඳී සිටිනවා. එතකොට ලූප් එක අවසන් වුණාට මේක නැවත නැවතත් ක්‍රියාත්මක වෙනවා. මොකද්ද වෙන්නේ? ආයෙ උඩට ගිහිල්ලා මොකද වෙන්නේ? ආයෙත් බල්බ් එක ඔන් වෙනවා. තප්පර භාගයක් ඉන්නවා. බල්බ් එක නිවෙනවා. තප්පර භාගයක් ඉන්නවා. එතකොට මේක කීසරයක් වෙනවද? විශාල වාර ගණනක් නොකඩවාම සිදු වෙනවා. අපිට කියන්න බෑ කීසරයක්ද කියලා. විදුලිය තිබෙන තුරු දිගටම සිදු වෙනවා. ඉතින් මේක තමයි අපේ ප්‍රෝග්‍රෑම් එක. අපි බලමු මේ ප්‍රෝග්‍රෑම් එක ලියන්නේ කොහොමද? මෙන්න මේ වගේ අපිට ඉස්සෙල්ලාම මේ LED පින් කියන එක 8 බව අපි ඉස්සෙල්ලා ලියනවා. ඉන්න අනතුරුව මෙන්න මේක තමයි setup කියන කොටස. setup ආරම්භ වෙනවා, setup අවසන් වෙනවා මෙතන. මේ ප්‍රදේශයේ අපි කියනවා පින් මෝඩ් එක මොකද්ද? LED පින් කියන එක. LED පින් කියන්නේ මොකද්ද? 8 වෙනි පින් එක. 8 වෙනි පින් එක මොකද්ද කරන්නේ? ඒක අවුට්පුට් විදිහට සලකන්නේ කියලා. ඒකෙන් තොරතුරු ඇතුල් කරන්නේ නැහැ. ඒකෙන් එළියට යන එකයි වෙන්නේ. මේක එළියට යන පින් එකක් විදිහට වැඩ කරන්න කියන එක තමයි මේ සෙටප් එකේදී අපි කරන්නේ. ඉන් අනතුරුව මේන්න ලූප් එක පටන් ගන්නවා මෙතනින් අවසන් වෙනවා. එතකොට මේ ලූප් කොටසේදී මොකද සිදු වෙන්නේ? මේ තියෙන්නේ ඩිජිටල් රයිට් මගින් තමයි අපිට මේ LED පින් එක හයි කරනවද ලෝ කරනවද කියන එක තීරණය වෙන්නේ. අපිට පුළුවන් මෙතෙන්දී ලෝ කරනවා, මෙතෙන්දී හයි කියන අවස්ථාවට එනවා LED පින් එක. ඒ වගේම 500 මිලිසෙකන්ඩ් ඉන්න කියන එක අපි කියන්නේ මේ ඩිලේ 500 කියලා. නැවතත් ආපහු ඔබට පේනවා මේ පින් එක ලෝ කරන්න කියලා. මේ බල්බය දැන් තප්පර භාගයක් පත් වෙලා හිටියා. දැන් නිවුණා. නිවිලත් ඉන්න කියනවා තප්පර භාගයක්. ඉන් අනතුරුව මේක ලූප් එක මෙතෙන්ට එනවා. මේ නැවතත් දිගටම ක්‍රියාත්මක වෙවි. බල්බය නිවෙනවා, පත් වෙනවා, නිවෙනවා, පත් වෙනවා. මේ විදිහට ක්‍රියාත්මක වෙනවා. අපිට මේක ප්‍රායෝගිකව කරලා බලන්න පුළුවන්. myBlink 2 කියන ප්‍රෝග්‍රෑම් එක මම දැන් ඕපන් කරන්න යන්නේ. මම ෆයිල් ඕපන් යටතේ මෙන්න මේ දෙවෙනි ප්‍රෝග්‍රෑම් එක ඕපන් කරන්න යන්නේ. කොයිද මගේ සේව් වෙලා තියෙනවා මගේ Arduino ෆෝල්ඩර් එකක් තියෙනවා. මගේ Arduino ෆෝල්ඩර් යටතේ myBlink 2 කියන ප්‍රෝග්‍රෑම් එක ඒ ෆෝල්ඩර් ඇතුලේ තියෙනවා myBlink 2 කියන ප්‍රෝග්‍රෑම් එක. එය ඕපන් කරනවා. එතකොට අපිට මේ වගේ වෙනත් තිරයක් ලැබෙනවා. මම පෙර ප්‍රෝග්‍රෑම් එක මම ඉවත් කරන්නම් තාවකාලිකව. අපි මේ ප්‍රෝග්‍රෑම් එක ගත්තොත් මෙහි තියෙන්නේ මුලින්ම කොන්ස්ටන්ට් එකක් යටතේ කොන්ස්ටන්ට් එකක් විදියට int අගයක් මොකද්ද 8 කියන එක යොදා ගන්නවා. මොකද්ද 8 කියන්නේ මෙතන
අපේ පින් එක මොන ඉන්පුට් අවුට්පුට් පින් වලින් 8 වෙනි පින් එක තමයි මම යොදා ගන්න හදන්නේ මේ Arduino board එකේ. කොහෙද අපි බලමු මේ Arduino board එකේ කොතනද 8 වෙනි පින් එක තියෙන්නේ? මෙන්න මෙතන 1 2 3 මේ විදිහට ඇවිල්ලා 7 8 මේ දෙවෙනි උට තියෙන පින් යටතේ මුල්ම එක තමයි අංක 8 විදිහට තියෙන්නේ. අපි නැවතත් ප්‍රෝග්‍රෑම් එක දිහා බලුවොත් එම් ප්‍රෝග්‍රෑම් එකේ ඒ අංක 8 පින් එකට අපි කියනවා LED පින් කියලා නමක් හදලා තියෙනවා. ඒ කොන්ස්ටන්ට් මගින් LED පින් යන්න මේ 8 කියන අගය ආදේශ කරලා තියෙනවා. setup යටතේ මේ LED පින් කියන එක එහෙම නැත්නම් පින් නම්බර් 8 එක output සඳහා යොදා ගන්න කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉන් අනතුරුව මේ ප්‍රෝග්‍රෑම් එක ඉස්සෙල්ලා වගේමයි digital write internal LED එක නෙවෙයි දැන් LED pin කියන එක LED pin කියන්නේ මොකද්ද 8 pin number 8 එක තමයි high කරන්නේ එහෙම නැත්නම් low කරන්නේ. එය තප්පර භාගයෙන් භාගයට සිදු වෙනවා. ඉස්සෙල්ලා ප්‍රෝග්‍රෑම් එක වගේමයි අපි බලමු දැන් මේ breadboard එකේ මේ circuit එක සවි කරලා තියෙන්නේ කොහොමද කියලා. අපි මේ රතු පාට වයර් එක කෙලින්ම අපේ ධනාග්‍රය විදිහට විදුලිය ලැබෙනවා. අපි මේ ධනාග්‍රයේ තියෙන පේළිය එක සවි කරලා තියෙනවා. එහි තියෙන තවත් පින් එකකින් අපි ධනාග්‍රයෙන් ආපු මේ වයර් එකෙන් නැවතත් අපි මේ පේළියට අපි මෙන්න මේ පේළියට ඒ සවි කරලා තියෙනවා. මේ පේළිය සියලුම ස්ථානවල ඒ ධනාග්‍රයෙන් විදුලිය ලැබෙනවා. දැන් මේ LED බල්බ් එකෙත් අග්‍ර දෙකක් තියෙනවා. එහි දිගාග්‍රය අපි කිව්වා ඉස්සෙල්ලා ඇනෝඩේ බව එහෙම නැත්නම් ධනාග්‍රය බව විදුලිය ලැබෙන්න ඕනේ ධනාග්‍රය විදිහට මේ දිග අග්‍රයට තමයි විදුලිය මුලින්ම සැපිය යුත්තේ. ඒක නිසා මේ පේළියට සවිය යුත්තේ මේ දිග අග්‍රයයි. ඒ වගේම ඊට මෙහා තියෙන පේළියකට අපි ඍණාග්‍රය සවි වෙන විදිහට මම මේක ඇතුළත් කරනවා. දැන් මේ විදුලිය මෙතෙන්ට ලැබිලා මේ බල්බ් එක හරහා ඇවිත් තියෙනවා. දැන් මේ පේළියේ විදුලිය මෙතෙක් ආපු පරිපථය සම්පූර්ණ වෙලා තියෙනවා. දැන් මෙතන අපි යොදලා තියෙනවා රෙසිස්ටරය. එහෙම නැත්නම් ප්‍රතිරෝධකය මෙහි සවි කරලා තියෙනවා. ඒ කියන්නේ මේ පේළියේම ස්ථානයක ප්‍රතිරෝධක සවි කළා ඊට සම්බන්ධ නොවන මේ කොටසේ එක ස්ථානයක ආපෝ ප්‍රතිරෝධකයේ ඉතුරු අග්‍රය සවි කරලා තියෙනවා. ඔබ දන්නවා ප්‍රතිරෝධකයක අග්‍ර දෙක වෙනසක් නැහැ. දෙපැත්ත ඕන පැත්තකට අපි සවි කරන්න පුළුවන්. එතකොට මේ ස්ථානයට සවි කරලා නැවතත් අපි මේ ඍණාග්‍රය විදිහට මේ වයර් එකක් මේකට සම්බන්ධ කරනවා. ඒ ඍණාග්‍රය විදිහට ආපහු ග්‍රවුන්ඩ් කේබල් එක විදිහට මේ අපි ගෙනහිල්ලා අපේ බෝඩ් එකට සවි කළ යුතුයි. දැන් අපි අපේ රතු පාට වයර් එක ඒ කියන්නේ ධන අග්‍රය අපි 8 පින් එකට සවි කළ යුතුයි. දැන් මම මේ 8 පින් එකට ඒ වයර් එක සවි කරනවා. ඒ වගේම ඍණාග්‍රය GND කියන මේ සඳහන් වෙන දෙවෙනියට තියෙන පින් එක එයට මං සවි කරන්නයි යන්නේ. GND කියන පින් එකත් අංක 8 පින් එකටත් අපි සවි කරලා තියෙනවා මේ වයර් දෙක. අපි බලමු දැන් අපේ ප්‍රෝග්‍රෑම් එක Arduino board එකට සම්බන්ධ වෙලා නැහැ, ඇතුල් කළා නැහැ, අප්ලෝඩ් කළා නැහැ. දැන් නැවතත් අර අපේ දෙවෙනි ප්‍රෝග්‍රෑම් එක මේ Arduino board එකට අප්ලෝඩ් කරලා බලමු. එතකොට අපේ මේ පරිපථය ක්‍රියාත්මක විය යුතුයි. දැන් මම අපේ ප්‍රෝග්‍රෑම් එකට ක්‍රියාත්මක කරන්න යන්නේ. එහිදී මේ අප්ලෝඩ් අයිකන් එක මම ක්‍රියාත්මක කරනවා. ඒ සමගම අපේ මේ බෝඩ් එකට එය අප්ලෝඩ් වෙනවා. අපිට දැන් පෙනී යනවා ඇති මේ බල්බ් එක නිමි නිමි පත් වෙනවා.
දැන් පැහැදිලි ඇති මේ රතු පාට වයර් එකෙන් මෙතෙන්ට විදුලිය ධනාග්‍රය ලැබිලා ඉන්න අනතුරුව ඒ අග්‍රයම මේ වයර් එකෙන් මෙතෙන්ට ගෙනිහිල්ලා LED බල්බේ ධනාග්‍රයට සම්බන්ධ වෙලා LED බල්බේ ඍණාග්‍රයෙන් නැවතත් ප්‍රතිරෝධක සම්බන්ධ වී ප්‍රතිරෝධකයේ කෙලවරින් අපි ආපහු අපේ බෝඩ් එකේ ඍණාග්‍රය දක්වා ground GND කියන පින් එකට සම්බන්ධ කරලා තියෙනවා. දැන් අපිට පේනවා තප්පර භාගෙන් භාගයට මේ බල්බේ නිවිනිවිපත් වෙනවා. දැන් අපි ඉන්ටර්නල් built-in LED එක නිවිනිවිපත් වෙන සැකසුවා වගේම අපිට මේ විදියට බාහිර LED බල්බයකුත් මේ නිවිනිවිපත් වෙන්න සකස් කරන්න පුළුවන්. මේකෙත් අපිට අපි නැවතත් අපි ප්‍රෝග්‍රෑම් එකට ආවොත් ප්‍රෝග්‍රෑම් එකේ අපිට උනන් කාලය වෙනස් කරන්න පුළුවන්. තප්පර 2ක් මිලිසෙකන්ඩ් 2000ක් ඩිලේ එකක් අපි පත් වෙන සකස් කරන්න පුළුවන්. නිවෙන්න අපි සකස් කරොත් තප්පර 3ක් නිවිලා තියෙන්න. ඒ කියන්නේ 3000ක් 3000 මිලිසෙකන්ඩ්ස් අපි ඩිලේ එකක් තියෙනවා නිවෙන්න. එතකොට වැඩි අඩු කාලයක් පත් වී වැඩි කාලයක් නිවිලා තිබෙන්න ඕනේ. දැන් අපි මේ ප්‍රෝග්‍රෑම් එකත් නැවතත් අප්ලෝඩ් කරන්න යන්නේ. අපි අප්ලෝඩ් කරන විගසමයි බලමු. අපේ ප්‍රෝග්‍රෑම් එක ඔන්න අප්ලෝඩ් කරා. දැන් බලමු ඒක ක්‍රියාත්මක වෙන අයුරු. දැන් බල්බ් එක තප්පර 2ක් පත් වෙනවා. දැන් තප්පර 3ක් නිවිලා පවතිනවා. එන්න අනතුරු තප්පර 2ක් පත් වෙනවා. තප්පර 3ක් නිවි පවතිනවා. මේ ආකාරයෙන් දිගින් දිගටම මෙය ක්‍රියාත්මක වෙමින් පවතිනවා. අපිට මේ විදිහට මේ අපේ Arduino board එකට අපිට පුළුවන් ප්‍රෝග්‍රෑම් එකක් සකස් කරලා ඇතුළු කරන්න, අප්ලෝඩ් කරන්න පුළුවන්. ඒ අප්ලෝඩ් කරපු ප්‍රෝග්‍රෑම් එක මේ Arduino board එකේ විදුලිය පවතින තුරු දිගටම ක්‍රියාත්මක වෙනවා. විදුලිය විසන්ධි කරොත් පමණයි එය නවතින්නේ. මේ අපි නැවත ප්‍රෝග්‍රෑම් එකට ගියොත් මේ ප්‍රෝග්‍රෑම් එකේ තියෙන මේ ලූප් එක දිගින් දිගටම ක්‍රියාත්මක වෙනවා. මේ නවතින අවස්ථාවක් එන්නේ නැහැ. විදුලිය ඉවත් වුණොත් පමණයි මෙය නවතින්නේ. ඒ අරින්න අපිට තව එක අවස්ථාවක් තියෙනවා. අපි බෝඩ් එක දිහා බැලුවොත් බෝඩ් එකේ මෙතන තියෙන රීසෙට් බටන් එක. මේ බෝඩ් එකේ තියෙන රීසෙට් බටන් එක මෙතන තියෙනවා. එය ඉබුවොත් අපිට පේනවා ආය ආරම්භයේ සිට පටන් ගන්නවා. අපි පත් වෙන ස්ථානයේ දෙක ඉබුවොත් රීසෙට් බටන් එක ඉබුවොත් නැවතත් ඕනම ප්‍රෝග්‍රෑම් එකක් ඉනිෂියලයිස් වෙනවා. එය ආරම්භයට ගමන් කරනවා. මේ ආකාරයෙන් අපිට පුළුවන් අපිට ඕනම ප්‍රෝග්‍රෑම් එකක් අපේ Arduino board එකට ඇතුල් කරන්න පුළුවන්. අපි ලියලා ඒ නිවැරදිව සකස් කරලා තිබෙන දේ පරීක්ෂා කරලා අපේ Arduino board එකට ඇතුල් කරන්න පුළුවන්. ඉන්න අනතුරු එය ක්‍රියාත්මක වෙන්න ගන්නවා. දෙපොතේ මේ විදිහට අපිට මේ ප්‍රැක්ටිකල් එක මේ අපේ ප්‍රෝග්‍රෑම් එක කරලා අපිට බලන්න පුළුවන් ප්‍රතිඵලය ඔබට මේ වගේම තවත් ප්‍රෝග්‍රෑම් හදන්න පුළුවන්. අපි අපේ වෙබ් අඩවියේ මේ ප්‍රෝග්‍රෑම් එක අන්තර්ගත කරනවා. ඔබට එය භාගත කරලා ඩවුන්ලෝඩ් කරලා අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ වගේ තව ප්‍රෝග්‍රෑම් සමූහයක් ඊළඟ දවසේදීත් අපි සාකච්ඡා කරනවා. අපි IoT පිළිබඳව තව පාඩම් දෙකක් අන්තර්ගත වෙනවා. ඒ අවස්ථාවේදී අපි තවදුරටත් මේ ගැන සාකච්ඡා කරමු. එහෙමනම් අපි නැවත හමුවෙමු තවත් දිනක. ආයුබෝවන්.